හරි. දැන් බලමු එලිසබෙතීනු නාට්‍ය ගැන. එලිසබෙතන් කියනකොට ඔයාලට මොන රටද මතක් වෙන්නේ? ළමයි? බ්‍රිතාන්‍ය එංගලන්තය. ඔව්. හරි මේකලා කිව්වා හරි. බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් එංගලන්තය තමයි අපිට එලිසබෙතන් කියනකොට මතක් වෙන්නේ. මේ එලිසබෙතන් කියන නම එන්නේ කොහොමද? එලිසබෙත් රජිනගෙන්. හරි. එතන 17 වන සියවස තුල එංගලන්තයේ කලා ශිල්පවල දියුණුවක් ඇති වෙලා තියෙනවා. ඒතර එලිසබෙත් රජිනගේ අවසාන කාලය සහ තුන්වෙනි විලියම් හා මේරි බිසව දක්වා වූ කාලය තමයි හඳුන්වන්නේ එලිසබෙතානු යුගය කියලා. එලිසබෙතීනු යුගය කියලා. ඒතර මේ යුගයේ තමයි ගොඩක් කලාවට අතහිත දීපු යුගයක් වෙන්නේ. ඒතර ඒ කාලේ විතරමද එංගලන්තේ නාට්‍ය තිබුණේ? ඔයාලා දන්න විදිහට? නෑ. ඊට කලිනුත් තිබුණා. ඒ තිබ්බේ කොයි නාට්‍යද? රෝමේ පැවතිච්ච නාට්‍ය එංගලන්තයේ කරලා තිබුණා. රංගහලවල් ඉදි කරලා තිබුණා. නමුත් ඒව විනාශයටපත් වෙලා ගිහිල්ලා පස්සේ කලාවේ නැගීමක් ඇති වෙන්නේ මේ 17 වන සියවසේ එලිසබෙත් රජින නිසා. එතකොට මේ කාලේ නාට්‍ය කරුවෙක්ගේ නාට්‍ය රචකයෙක්ගේ වගකීම තමයි සමාජයේ සිටින සෑම කෙනෙක්ටම පොදුවේ රස විඳින්න පුළුවන් කලාවක් ඇති කිරීම. නැත්නම් නාට්‍යයක් කිරීම. බලන්න සමාජයේ සිටින සෑම කෙනෙක්ම මේක කියනකොට ඔයාලට මතක් වෙනවා ඇති ග්‍රීසියේ ඒ වගේමයි. ග්‍රීක නාට්‍යයත් පෙන්වුවේ සෑම පුද්ගලයෙකුටම රස විඳින්න පුළුවන් විදිහට. හැබැයි පෙන්වුවේ රජකතා ග්‍රීසියේ. නේද? යථාර්ථවාදී නාට්‍ය කලාව ග්‍රීසියේ ඇති කරේ කවුද? මතකයිද? දැන් පාඩම් කරපු ළමයි ඉන්නවනේ. කවුද? විලියම් ග්‍රීසියේ විලියම් ෂේක්ස්පියර් හිටියද? නෑ මම ඇරිස්ටෝෆානිස්. ඇරිස්ටෝෆානිස්ද? දැක්කද ඔයාලා ළඟ දැන් දැනුම තියෙනවා. තිබ්බට හරියට පෙරිලා ඉන්නේ නැහැ. අවශ්‍ය තැනට අවශ්‍ය දේ නැහැ නේද? කවුද පුතේ ග්‍රීසියේ යථාර්ථවාදී නාට්‍ය කලාවේ පියා විදිහට සැලකන්නේ? යුරිපිඩීස්. අන්න හරි. කවුද? ඊස්කිලස් නෙවෙයි, සොෆොක්ලීස් නෙවෙයි, යුරිෆිඩීස් කියන නාට්‍යකරුවා තමයි. හරි. එතකොට දැන් මේ ඒකට ගියේ මේ අනවශ්‍ය ප්‍රශ්නය. දැන් මේකේ බලන්න පුතේ බ්‍රිතාන්‍ය නාට්‍ය කලාව ගැන කතා කරනකොට මේකෙත් ඔන්න රදලහා කම්කරු වේවා ඔවුන් සෑම කෙනෙක්ම සතුටු කිරීමට නාට්‍ය රචකයන් බැඳී සිටි. බලන්න. එතකොට ග්‍රීසියේ වගේම එංගලන්තයේ තුලත් නාට්‍ය සැමටම පොදුවේ රස විඳින්න පුළුවන් වෙන විදිහට තමයි කරේ. බොහෝ වෙලාවට ග්‍රීක නාට්‍යවල ආభాෂය මේකට ලැබිලා ඇති. ඒ වගේම ග්‍රීසියේ මේ කම්කරුවට පවා රස විඳින්න පුළුවන් වෙන විදිහට නාට්‍ය කරේ ඔවුන් කවදාවත් ඒ කම්කරු තනතුරෙන් උසස් වෙන්න බලන්නේ නැති නිසා. උසස් වෙන්න එපා කියලා තමයි එහෙම පෙන්වන්නේ. සල්ලි නැති අයට නොමිලේ පෙන්වවලුනේ ඒ ග්‍රීසියේ. ඒ වගේම තමයි මෙන්න මේ එලිසබෙතීනු නාට්‍යයත් සෑම කෙනෙක්ටම රස විඳින්න තිබුණා. එතකොට එලිසබෙතන් නාට්‍යවලත් පුතේ අර ග්‍රීසියේ වගේම රජවරු උසස් කියලා සලකන සමාජයේ උසස් චරිත තමයි මේ නාට්‍යවලත් ගොඩක් වෙලාවට තිබුණේ. හරි. දැන් බලමු අපි මේ නාට්‍යවල දක්නට ලැබුණු පොදු ලක්ෂණ ඔයාලට පේනවා ඇති. ජීවිතය පිළිබඳ පුළුල් දැක්මක් සහිත වීම, වස්තු සිත් ගන්නා සුළු වීම වගේ ඔය වගේ ලක්ෂණ තිබුණා. හරි. ඊළඟට මම මේ පාඩම ටිකක් යවනවා. මේ ලොකු විස්තරයක් තියෙන්නේ. ඔයාලා මේව කියව ගන්න ඕනේ. මම මේ
ප්‍රශ්න වලට එයි කියලා හිතන ඒ වගේ ටිකක් තමයි highlight කරලා ගත්තේ. ඊළඟට එලිසබෙතන් නාට්‍ය ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි නාට්‍යකරුවෙක් තමයි අපේ මලිෂා කිව්වා වගේ විලියම් ෂේක්ස්පියර් කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ඔහු ලියපු විශාල නාට්‍ය ප්‍රමාණය සර්වකාලීන බවට පත් වෙලා තියෙනවා. එදත් ජනප්‍රියයි, අදත් ජනප්‍රියයි, හෙටත් ඒ වගේම වෙයි. අපි විතරක් නෙවෙයි පුතේ. ගොඩක් ඔය ලැන්ග්වේජස් කරන ළමයි ඉංග්‍රීසි වලට ලිටරචර් වලට මේ ෂේක්ස්පියර්ගේ නාට්‍ය හරියට නිෂ්පාදනය කරන ගොඩාක් ලංකාවේ කරනවා. ලංකාවෙත් කරනවා, ලෝකෙ පුරත් කරනවා, අපිත් කරනවා. ඩ්‍රාමා වලට අපිත් ඉගෙන ගන්නවා. එතකොට ෂේක්ස්පියර් හා සමකාලීන නාට්‍යකරු. මොකද පුතේ සමකාලීනයි කියන්නේ? වචනේ අර්ථය පැහැදිලිද? මොකද සමකාලීනයි කියන්නේ? කාටවත් ඒකේ අදහසක් නැද්ද? ඒ කාලෙදි මොහොත් එක්කම සමගාමීව ගිය නාට්‍යකරුවෝ. මොකද අපි දන්නේ ගොඩක් වෙලාවට ප්‍රසිද්ධ කෙනානේ. තවත් නාට්‍යකරුවෝ ඉඳලා තියෙනවා. එතකොට ඒ අය තමයි ෂේක්ස්පියර් හා සමකාලීන තවත් නාට්‍යකරුවෝ තමයි මේ. පළවෙනි කෙනා ක්‍රිස්ටෝෆර් මාලෝ. ක්‍රිස්ටෝෆර් මාලෝ කියලා කියන්නේ ඉතාම දක්ෂ නාට්‍යකරුවෙක්. ඔහු සපතේරුවෙක්ගේ දෙවෙනි පුතා කියලා කියනවා. පෝසත් පවුලක දරුවෙක් නෙමෙයි. ඉතින් ඒ වුණාට මෙයා හරි දක්ෂ නාට්‍යකරුවෙක්. අවුරුදු 29ක් වගේ අඩු වයසකදී මෙයා මිය යනවා. නමුත් ඒ 29 ඇතුළත නාට්‍ය ගණනාවක් රචනා කරලා ඒවා අදටත් අපිට ඉගෙන ගන්න පුළුවන් මට්ටමේ නාට්‍ය බවට පත් වෙලා තියෙනවා. හරි මේ බලන්න මාලෝට ජීවත් වීමට ලැබුණු අවුරුදු 29ක කාලය තුලදී නාට්‍ය 6ක් ලියා තිබේ. බලන්න දැන් ඔයාලා එක නාට්‍යයක්වත් ලියලා තියෙනවද මේ වෙනකොට? දැන් 18යිනේ. නේද? එහෙනම් දැන් ලියන්න පුළුවන්. හරි මෙයා නාට්‍ය 6ක් ලියලා තිනවා. ඒ අතරිනුත් මේ නාට්‍ය හරි විශේෂයි. මොකද ඒ වගේ ඒ තරම් ගැඹුරක් තියෙනවා. බලන්න ඔහුගේ ටැම්බර්ලයින් නම් නාට්‍ය එකල එංගලන්ත ප්‍රේක්ෂකයාට ලෝකයේ නවමානයකින් බැලීමට ඉඩහසර ලබා දුන් නාට්‍යයකි. ඒතර අලුත් විදිහට හිතපු නාට්‍යයක්. මිනිස්සුන්ට අලුත් මානයකින් ලෝ දකින්න කියලා දීපු නාට්‍යයක්. ඊළඟට The Jew of Malta. දැන් මම මේ නම් නිතරම මේ අද කියන්න හිතුවේ ඔයාලා හැමෝම එක මට්ටමේ නෑනේ. සමහරුන්ට මේවා පාඩම් ඇති. සමහරුන්ට මේවා අදහන අයත් ඇති. හරි? තවත් සමහරු ඉන්නවා ඇති මේවා ඔච්චර කියවුවත් මතකේ රැඳෙන්නේ නැති අය. ඒ කාටත් මේ දැනුම වර්ධනය කරගන්න තමයි මම කියන්නේ. ඒ හින්දා හොඳට මේ නම් ඔයාලත් හිතෙන් කියන්න. මාත් එක්ක කිව්වත් කමන්නේ. හරි? අපි බලමු පළවෙනි නාට්‍ය මොකද්ද මෙයාගේ? කියන්න ළමයි. ක්‍රිස්ටෝෆර් මාලෝගේ නාට්‍ය මොකද්ද? කියන්න. දැන් අපි කතා කරේ. ලෝකයේ පිළිබඳ නව මානකින් බැලුවා කියලා කිව්වා. සමහර වෙලාවට මේ අය ගැනත් ලියන්න එනවා. ඒතර පාඩම් තියෙන්න එපා. මේ බලන්න. මොකද්ද මේ නාට්‍ය? නාට්‍ය නම මොකද්ද? ටැම්බර්ලයින් නේ. නාට්‍ය නම තමයි ටැම්බර්ලයින්. මේ බලන්න. හරි? ටැම්බර්ලයින්. ඊළඟට The Jew of Malta.
අධික තෘෂ්ණාවෙන් පෙළෙන යුදෙව්වෙක් පිළිබඳව සාකච්ඡා කරනවා. The Jew of Malta. ඊළඟට එඩ්වඩ් සෙකන්ඩ් ඉතිහාස නාට්‍යයක්. දෙවනි එඩ්වඩ් රජතුමා පිළිබඳව ලියවිච්ච නාට්‍ය. එඩ්වඩ් සෙකන්ඩ්. ඊළඟට තම නාට්‍යයේ මුඛ්‍ය චරිතය ලෙස තෝරා ගන්නා එඩ්වඩ් මගින් ඔහුගේ ශාරීරික දුර්වලතා තුලින් මානසික චරිත විග්‍රහයක් ගෙනෙනවා. දැන් මේ එඩ්වඩ් රජතුමා ඇතුළත් නාට්‍යයේ තේමාව තමයි මේ කියන්නේ. දැන් ඔයාලා මේ නාට්‍ය දන්නේ නැතුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩ්ඩක් මේ තේමාව හැම මතක තියාගන්න. නාට්‍යයේ නම මතක තියාගන්න. ඒකෙන් කියන්නේ ශාරීරික දුර්වලතා තුලින් මානසික චරිත විග්‍රහයක් ගෙනෙනවලු. ඊළඟට ડોક્ટર ෆෞස්ටස්. මේක අදටත් ගොඩක් ජනප්‍රිය නාට්‍යයක්. ලෞකික සීමාවන් නික්මවා යාමට තනන මිනිසාගේ ආත්මය පිළිබඳ මන අවබෝධයක් මාලෝට මේ වන විට තිබූ බව ෆෞස්ටස් මගින් විශද වේ. කියන ෆෞස්ටස් නාට්‍යයෙන් මේ ලෞකික සීමාවන් නික්මවා යාමට තනන මිනිසාගේ ආත්මය පිළිබඳ මන අවබෝධය. බලන්න අවුරුදු 29ක් වගේ කාලයක් ජීවත් වෙලා තියෙන්නේ. ඒ වයස් සීමාව තුළ ඔහු ජීවිතයේ ගැඹුර අත්දැකලා තියෙනවානේ. එතකොට මේ වගේ නාට්‍යයක් ලියන්න හොඳ අත්දැකීම් සමුදායක් ඕනේ. නිකම්ම කෙනෙකුට නාට්‍යයක් ලියන්න බෑ. මොකද නාට්‍ය පෙළ කියන්නේ නාට්‍යයක පදනම, ෆවුන්ඩේෂන් එක. නේද? ඒතර නාට්‍යයක පදනම මේක නම් ඒ පදනම හරියට තියෙන්න නම් හොඳ අවබෝධයකින් නාට්‍යයක් ලියන්න වෙනවා. ෂේක්ස්පියර්ගේ ඛේදජනක නාට්‍ය හැරුණ විට 16 වන සියවසේ ලියවුණු ශ්‍රේෂ්ඨතම ඛේදජනකය ෆෞස්ටස් ලෙස විචාරකයෝ දක්වති. එතකොට ෂේක්ස්පියර්ගේ ඛේදාන්ත නාට්‍ය වලට අමතරව මේ ડોક્ટર ෆෞස්ටස් කියන එකත් විශිෂ්ට කෘතියක් කියලා විචාරකයෝ කියනවා. හරි, අපි බලමු. ඊළඟට තෝමස් කයිඩ්. මෙයත් ෂේක්ස්පියර්ගේ සමකාලීනයේ. එතකොට ඔහුගේ විශේෂම නාට්‍ය තමයි The Spanish Tragedy. The Spanish Tragedy. කියන්න ළමයි මේක? තෝමස් කයිඩ්ගේ නාට්‍ය මොකද්ද? කො? කියන්න බලන්න. තීක්ෂණී ඉන්නවද? තීක්ෂණී නැද්ද? තීක්ෂණී නැද්ද ළමයි? නෑ නේ මැඩම්. නෑ නේද? චතුරිකත් නෑ. මැඩම් චතුරිකාට සිග්නල් නැති වෙන උදේට. ඒක තමයි නැත්තේ. හරි, කමන්නේ. එහෙනම් අපි කතා කරගෙන යමු. The Spanish Tragedy කියන්නේ මොකක්ද? ඔව්. කියන්නේ Sit me කියන්නේ The Spanish Tragedy මාධවි කියන්න පුරුදු වෙන්න. ඔව්. The Tragedy. The Spanish Tragedy. යා අමාරු නිසා තමයි මම කියන්නේ. හා කියන්න. තව පාරක් කියන්න. අද කියනකම් හිටියත් පාඩම කරන්න හම්බෙන්නේ නැහැ. හරි, දැන් මේ ඔයාලා කතා කරනවා නම් මම හරි කැමතියි. නිකන් ඉඳපන් ඉඳ ගිල්ලක් දන්නෙත් නෑ. දෙපාන්දර. ඊළඟ නාට්‍යය තමයි තෝමස් කයිඩ්ගේ කොර්නේලියා. කොර්නේලියා. මට මතකයි මේකෙන් ප්‍රශ්නකුත් අහලා තිබුණා කොර්නේලියා. හරි. ඔන්න මේක කෙටි ප්‍රශ්න පත්‍රයටත් එනවා.
අපිට එක නාට්‍යකරුවෙක් ගැන ලියන්න වුණොත් ඒත් ලියන්න සිද්ධ වෙනවා the Spanish tragedy ඊළඟට කොර්නේලියා ඊළඟට රොබර්ට් ග්‍රීන් ඔහු සුඛාන්ත නාට්‍යකරුවෙක් කියලා තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. එතකොට මෙයාගේ නාට්‍ය කෘති වලින් තරමක් හරි කතාවට ලක් වෙන කෘතිය තමයි ෆයර් බේකන් කියන එක. ෆයර් බේකන්. හරි. දැන් අපිට නිකන් මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් එලිසබෙතනි යුගයේ නැත්නම් එංගලන්තයේ සුඛාන්ත නාට්‍ය පමණක් රචනා කළ නාට්‍යකරුවා වන්නේ. ඉතින් අපි මේක දැනගත්තේ නැත්නම් කොහොමද ඒකට උත්තරේ හොයාගන්නේ නේ? රොබර්ට් ග්‍රීන් කියන එක අවබෝධ කරගන්න ඕනි. මතක තියාගන්න වෙනවා. රොබර්ට් ග්‍රීන්ගේ කෘතියක් තමයි ෆයර් බේකන්. හරි? එතකොට ඔයාලා දන්නවා ෂේක්ස්පියරුත් සුඛාන්ත නාට්‍ය රචනා කළා. ඔහු ලියපු Midsummer Night Dream කියන නාට්‍යයට මේ නාට්‍යකරුවාගේ නාට්‍ය හේතු වෙලා තියෙනවා. ආభాෂය ලැබිලා තියෙනවා කියලා විචාරකයෝ කියනවා. ඒ කියන්නේ කවුද මේ නාට්‍යකරුවා? රොබර්ට් ග්‍රීන්. රොබර්ට් ග්‍රීන්ගේ නාට්‍යවල ආభాෂය අරන් තමයි මේ ෂේක්ස්පියර් මිඩ්සමර් නයිට් ඩ්‍රීම් වගේ සුඛාන්ත නාට්‍ය කරේ කියලා විචාරකයෝ කියනවා. හරි. ඊළඟට නාට්‍යකරුවා තමයි ජෝන් ලයිලි කියලා කියන්නේ. ජෝන් ලයිලි. දැන් නාට්‍ය 8ක් විතර ඉතිරි වෙලා තියෙනවා. හරි. ඊළඟට බෙන් ජොන්සන්. බෙන් ජොන්සන් කියන නාට්‍යකරුවා විශේෂ වෙන්න හේතුව තමයි මේ ෂේක්ස්පියර්ගේ හොඳ යාළුවෙක්. ඒ හින්දා ෂේක්ස්පියර් ඔහුගේ නාට්‍යවල රංගපාලක් තියෙනවා. බෙන් ජොන්සන් කියන්නේ ෂේක්ස්පියර්ට වඩා වයසින් අඩු කෙනෙක්. හරි. ලොකු විස්තරයක් තියෙනවා මේ ගැන. ඔයාලා මේක කියව ගන්න ඕනේ. මේක ඔයාලා ළඟ තියෙනවා. හරි? ඊළඟට මේ කවුද? දන්නවද? එංගලන්තයේ නාට්‍ය කලාව ගැන කතා කරනකොට ඔව්. කවුද මේ? වැදගත්ම කෙනා තමයි මේ විලියම් ෂේක්ස්පියර් කියලා කියන්නේ. හරි? එතකොට විලියම් ෂේක්ස්පියර් කියලා කියන්නේ තරමක් ධනවත් පවුලක දරුවෙක්. ක්‍රිස්තු වර්ෂ 1564 අප්‍රේල් 28 ස්ට්‍රැට්ෆර්ඩ් ඔනවන් නැමැති ගමේ තමයි ඉපදිලා තියෙන්නේ. ගමේ නම් පාඩම් කරගන්නත් අමාරුයි නේ. හරි? ඒතර එයාගේ පෞද්ගලික තොරතුරු ගැන මෙතන තියෙනවා. මේක තියෙනවද මේ පොත ඔයාලා ළඟ? ළමයි? තියෙනවද? මැඩම් මා ළඟ නෑ. කවුද? මාධවි පුෂ්පද. ඔයාලා ළඟ තියෙනවද? මා ළඟ නෑ. මාධවි මං එවන්න. හා මං එවන්න. මැඩම් ගෲප් එකට දාන්න. මේකලාද කිව්වේ? මේකලාද? ඔව් මැඩම්. ඉතින් ඔයා මේක දාලා තිබුණා. ඔයා නේද මේක දාලා තිබ්බේ? අර පෞද්ගලික විස්තර ටික නෑ මැඩම් අනිත් ටික ඔක්කොම තියෙනවා. එහෙමද? මේක වෙන්න බෑ පොතම ඔයා දාලා තිබ්බා. හරි. ඔයාලා පොත කියවලා නැතුව තියෙනවා. නේද? පොත් ගොඩාක් තියෙනවා. කියවලා නැතුව ඇති. හරි ඔන්න පුතේ මෙන්න මේ වගේ එකක් තියෙනවා මම වෙලාවට එනම් මේක තෝරගත්තා. නේද? දැන් මම මේ වගේ දේවල් highlight කරලා දෙන්න. එතකොට ඔයාලට බලන්නත් ලේසියිනේ නේද? හරි එහෙනම් දැන් මේ රූපේ මතක ඇති විලියම් ෂේක්ස්පියර්ගේ රූපේ මතක ඇති. ඔයාලට අනිවාර්යෙන් ওই වගේ රූපයක් දීලා මේ කෙටි ප්‍රශ්න පත්‍රයේට කවුද කියලා හයි. හරි? එතකොට මේ ඉන්නේ විලියම් ෂේක්ස්පියර්. හරි යගේ පෞද්ගලික තොරතුරු ටික පාඩම් කරගන්න. ඊළඟට වැදගත් වෙන්න පුතේ අපිට ෂේක්ස්පියර්ගේ නාට්‍ය
මොකද ඔහු නාට්‍ය ගණනාවක් ලියලා තියෙනවා. ෂේක්ස්පියර්ගේ නාට්‍ය නිර්මාණවල දැකිය හැකි කාව්‍ය කුශලතාවය, ප්‍රතිභාවයේ පූර්ණත්වය, ස්වකීය පරිකල්පනයේ උණුසුම, මිනිස් හදවත පිළිබඳ ගැඹුරු දැනුම, හදගැස්මේ සියුමැලි ආශ්වාදය, ඔපමට්ටම් වූ කවි චින්තාව, ප්‍රතිවිරෝධී භාවයන් පිළිබඳ අවබෝධය පිළිබඳ වටහා ගැනීමට නම් ඔහුගේ අසමසම කෘති හඳුනාගත යුතුය. බලන්න මේ වචන ටිකම ලස්සනයි නේ අපිට මේ ලියා ගන්න පුළුවන් නම් හරි වටිනවානේ. ඔය වගේ උත්තරයක් එහෙම ලියනවා නම් ළමයි. දල වශයෙන් ඔහුගේ නාට්‍ය ඉතිහාස සුඛාන්ත හා ඛේදජනක ලෙස කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඔන්න අපිට වැදගත් දේ. බලන්න දැන් නෝට් එකක් ගත්තාම පුතේ දැන් ඔයාලත් මේ වැඩේ කරන්න ඕනේ. දැන් මේකනේ නෝට් එක ඔයාලගේ. සමහරට ලියලත් ඇති. හරිද මාධවි? චින්රාජ මාධවි නම් දන්නේ නැති සමහරට නේද? මේ වගේ නෝට් එකක් තිබ්බහම පුතේ ඔයාලා ළඟ තියෙන සෑම නෝට් එකකම විශේෂ ඒවා highlight කරගන්න. එතකොට අපිට හදිස්සියකදී පොත පෙරලන්න උනොත් විශේෂ තොරතුරු ටක් ගාලා බලා ගන්න පුළුවන්. හරි ඔන්න බලන්න ෂේක්ස්පියර්ගේ නාට්‍ය වර්ගීකරණය ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. ඉතිහාස, සුඛාන්ත හා ඛේදජනක කියලා. මේ අතරින් අපි දන්නවා එක ඛේදජනක නාට්‍යයක්. ඔයාලා දැනටමත් ඉගෙනගෙන ඉවරයි. නේද? මොකක්ද? ජූලියස් සීසර්. ජුලියස් සීසර්. හරි. එතකොට ඔන්න බලන්න ඉතිහාස නාට්‍ය. මේක නම් ඔයාලා කියවන්න ඕනේ. මොකද මේව කටපාඩම් කරගන්න වෙනවා. බැරි වෙලාවත් ලියන්න આવොත්. නේද? ලියන්න આવොත් මොකද වෙන්නේ? කටපාඩම් කරලා තිබ්බේ නැත්තම් ලියන්න බෑ. අය බොරු ලියන්න පුළුවන් එයා කරපු නාට්‍ය. ඒ නිසා පුතේ අනිවාර්යයෙන් මේක කියන්න හැමෝම බය නැතුව කියන්න. වැරදුනාට කමන්නේ. ඔන්න ඉතිහාස නාට්‍ය. ඉතිහාස නාට්‍ය වලට වස්තු විෂය වී ඇත්තේ ඉංග්‍රීසීන්ගේ ඉතිහාසයෙන් උපුටාගත් පුවත්ය. කතාපුවත ඉතිහාසයෙන් ගත්තද ඛේදජනක ස්වරූපයෙන් රචනා වී ඇත. පළවෙනි එක තමයි හෙන්රි the 6th. හරි කියන්න. හැමෝම කියාගෙන යන්න මේක. දැන් ඔයාලා දැන් කියන්නේ නැහැ කියන්නේ ඔක පාඩම් හිටින්නේ නැහැ කියන එක. හරි? මහලොකු දෙයක් නැහැ. හෙන්රි the 6th. 6 කියන්නේ 6. හෙන්රි දාගත්තාම හරි. නේද? ඊළඟට රිචඩ් the 3rd. 3rd කියන්නේ 3. නේ? තුන්වෙනි කියන එක. එතකොට පළවෙනි එක මොකද්ද? කියන දරුවනේ හෙන්රි the sixth. right දෙක. රිචඩ් the third. ඔව්. දැන් බලන්න මේ ඔයාලට කියවෙන්නේ නැති ගතියක් තියෙනවානේ. මම ඒකයි මේව තෝරගත්තෙත් පොඩ්ඩක් අර ඔක තනියම පාඩම් කරන්න දුන්නත් කියන්නේ නැතුව ඇති. ඒ නිසා මේ හරියට කියන්න එතකොට හොඳට මතකයට යයි. හොඳට උච්චාරණය කරන්න. හෙන්රි the 6th කියන්න. කියන්න. හෙන්රි the sixth. Henry the sixth. රිචඩ් the 3rd. රිචඩ් the Richard the third. third. රිචඩ් the 2nd. රිචඩ් the second. Richard the second. කිං ජෝන්. King ප්‍රමාණය John. කියනද? ඇහෙන්නේ නැහැ මට. කිං ජෝන්. King John. හෙන්රි the 4th. Henry the fourth. විනෙත් නිදිද? හෙන්රි the 5th. Henry the fifth. හරි ලේසියිනේ. හෙන්රි දාගත්තාම මේ 4th 5th ඊළඟට second උත් තිබුණානේ. ඉතින් නාට්‍ය තුනක් ඉවරයි. ඊළඟට බලන්න. රිචඩ් the 2nd. නේ රිචඩ් the 3rd. second third. එතකොට එතනිනුත් දෙකක් ඉවරයි. හරි ලේසියිනේ. කිං ජෝන් විතරයි අමුතෙන් ඉන්නේ. හරි? ඔන්න පාඩම් කරගන්න ලේසි ඈ. අර ඉලක්කම් ටික මතක තියාගන්න එක තමයි වෙන්න ඕනේ. අමාරු නෑ. හරි ඉතිහාස කතා ගැන අපි කතා කරා.
ඊළඟට සුඛාන්ත. සුඛාන්ත නාට්‍ය ගැන කතා කරනකොට මේ කලිනුත් අපි කිව්ව නාට්‍යකරුවෙක් හිටිය කියලා සුඛාන්ත රචනා කරපු. දැන් මේ ෂේක්ස්පියර්ගේ සුඛාන්ත ගැන තමයි දැන් කතා කරන්නේ. මනක්කල්පිත සිද්ධිය ඇත එසේම ජීවිතයේ යථා ලක්ෂණද ඇත. මනක්කල්පිතය හා යථාර්ථය එකතු කිරීම ෂේක්ස්පියර්ගේ සුඛාන්තවල දක්නට ලැබෙන ලක්ෂණයකි. අද්භූත සුඛාන්තවල මනක්කල්පිත සිද්ධිය ඇතුළත් වේ. යථාර්ථවාදී සුඛාන්තවල වලට සැබෑ ජීවිතයේ සැහැල්ලු පක්ෂය විෂය වේ. වරදවාගත් අනන්‍යතාවය, වෙස්වලා ගැනීම, අතපසු වීම හා වැරදි වීම, සිහිමුලා වීම ආදිය විනෝදයේ ගෙන දීමට උපයෝගී කරගනි. නාට්‍ය අවසානයේ නායක නායිකා නැවත එකතු වීම දැකිය හැකිය. ඔව් සතුටින් කෙලවර වෙන නාට්‍ය. එතන මේකේ තියෙනවා පුතේ වරදවාගත් අනන්‍යතාවය. වෙස්වලා ගැනීම, අතපසු වීම හා වැරදි වීම, සිහිමුලා වීම. දැන් මෙන්න මේ වගේ දේවල් ඛේදජනක නාට්‍ය වලට සමහර තැන්වල තියෙනවා. හරියට ෂේක්ස්පියර්ගේ ඩ්‍රාමා වල මෙන්න මේ වෙස්වලා ගැනීම, අතපසු වීම වගේ දේවල් දක්නට ලැබෙනවා. ඒතර සුඛාන්ත වල ලක්ෂණ විදිහට මෙන්න මේ ටිකත් ඔයාලා පාඩම් කරලා තියාගන්න ඕනි. සුඛාන්තයක දක්නට ලැබෙන ලක්ෂණ. මේ බලන්න. වරදවාගත් අනන්‍යතාවය, වෙස්වලා ගැනීම, අතපසු වීම, වැරදීම්, සිහිමුලා වීම වගේ ලක්ෂණ. ඔයාලා මතකයේ තියාගන්න වෙනවා. ඊළඟට romantic සුඛාන්ත. හරි මේ ටික අපි කියවමු බලන්න. දැන් මම එක එකනට කියනවා කියන්න කියලා. කියන්නේ නැන්නේ නැත්තම්. හරිද? හරි. හරි මේක කියන්නේ මලීෂා. පළවෙනි එක romantic සුඛාන්ත, romantic comedy. පළවෙනි එක කියන්නේ මලීෂා. Love Labours Lost. පළවෙනි එක තමයි Love Labours Lost. බලන්නකො මේක අපිට හොඳයි මේ අර voice practice වලටනේ. පළවෙනි එක කියන්න ළමයි හැමෝම Love's labor lost. Love Labours Lost. ඔව්. L එකෙන්මයි තියෙන්නේ නේ. L. Love Labours Lost. මේ දිනෙත් කියන්නේ දිනෙත් නේද? තව එක්කෙනෙක් කඩේ. දිනෙත් ඉන්නවා. කියන්න පුතේ. කෝ සද්ද නැතුව ඉන්නනේ. කමන්නේ. හරි දෙවැනි එක කියවන්න එහෙනම් දිල්කි. දිල්කි කෝ හරි හැමෝම කියවමුකෝ එහෙනම්. එක්කෙනෙක්ට දුන්නට කියවන්නෙත් නෑ. The Comedy of Errors. The Comedy of Errors කියන්න. The Comedy The comedy of of errors. ඊළඟට තුන්වෙනි එක කියන්න. The two gentlemen of Verona. The Two Gentlemen of Verona. හතර Midsummer Night's Dream. Midsummer Night's Dream. Yeah. Midsummer Night's Dream. Night's Dream. Night Dream. දැන් කියන්න ටිකක් අපහසුයි නේ ඔයාලට. මම ඒකයි කියවන්න කියන්නේ. වැරදුනාට කමක් නැහැ. හරි? The Merchant of Venice. The The Merchant merchant Of The Merchant of Venice. The Taming of Shrew. Of the Shrew. Can the Taming
ඊළඟට 7 Mary wives of Windsor. Mary wives of Windsor. අය කියන්නේ Mary wife of Windsor. ඔව්. දැන් කියා ගන්න බැරුව කොහොමද ළමයි පාඩම් කරන්නේ? කියන්නේ ඉතින් වැරදි හරි කියන්න. එතකොට මතක හිටිනානේ. මේ එකක් අපි නිකන් කියවලා හරි තියෙනවා කියලා එකක් ගහන්න આવොත් එම් පේපර් එකේ. නේද? ආ. 8 ඒක ලේසි. 8 You like it. as you like it. As you like it. Now Much ado about nothing. much ado about nothing. Much ado about nothing. ඊළඟට ඒක ලේසි. The 12th night. The 12th night. The 12th night. මේ ෂේක්ස්පියර්ගේ සුඛාන්ත නාට්‍ය නම් කරන්න කියලා වුත්. සරි තමයි. දැන් බලන්න කී දෙනාද කියේ මේ කලයි මාධවි පුෂ්පදාන මාධවි කියනවා තමයි මට ඇහුනේ. සින්රාජ් මාධවි කිව්වද මට ඇහුන්නේ නැහැ. හරි? එතකොට බලන්න මේ නම් කරන්න આવොත් කොහොමද අපි කියන්නේ නේ? ඔන්න මේ ටික තමයි මේ ෂේක්ස්පියර්ගේ romantic comedy. වන්ද සුඛාන්තවලත් මේක වැටෙන්නේ මේ ටික වැටෙන්නේ romantic සුඛාන්තවලට. හරි? ඊළඟට අඳුරු සුඛාන්ත. අඳුරු සුඛාන්ත බලන්න. කියන්න. පළවෙනි එක dark comedy. කියන්න බලන්න. අඳුරු සුඛාන්ත. පළවෙනි එක මේකලා කියන්න. Whale that ends well. All's well that ends well. All's well that ends well. I can. That ends well. All's well that ends well. ඊළඟ measure for measure එක නම් ලේසි. measure for measure. තුන්වෙනි එක කියන්නේ ජිනරාජ් මාධවි. Troilus and Cressida. හරි. ඔන්න ඔය අඳුරු සුඛාන්ත. ඊළඟට මේ ඔයාලා පාඩම් කරගන්න පුතේ. දැන් ඔයා කියන්න කිව්වම අපේ කාලය යනවනේ. හරි. ඊළඟට ඛේද ජනක නාට්‍ය. දැන් ෂේක්ස්පියර්ගේ නාට්‍ය වර්ගීකරණය මතක ඇති ඔයාලට ඉතිහාසය සුඛාන්ත සහ ඛේද ජනක කියලා. ඒතර ඛේද ජනක නාට්‍ය වර්ගීකරණයේදී බලන්න මේ පළවෙනි එක ෂේක්ස්පියර්ගේ විශිෂ්ටතම කලා කෞශල්‍ය ප්‍රකට වන්නේ ඛේද ජනක නාට්‍ය වලිනි. ඒතර අපි කලින් කතා කරපු නාට්‍ය වලටත් වඩා ඔහුගේ විශිෂ්ට ප්‍රතිභාව ප්‍රකට වෙන්නේ ඛේද ජනක නාට්‍ය වලින්ලු. හරි මේව ඔයාලට හොඳට හුරු ඇති. හරි කියාගෙන යන්න කට්ටියම ඔක්කොලාම කියන්නේ. එක Romeo Juliet. right එක Julius Caesar. තුන Hamlet. හතර Othello. පහ King Lear. හය Macbeth. හත Antony. Cleopatra. අට Linus. කොරියෝලනස් නවය Timon. Tremor of Athens. හරි ඊළඟට වැදගත්ම දේ තමයි ෂේක්ස්පියර්ගේ නාට්‍ය ඉගෙන ගත්තා වගේම
ෂේක්ස්පියර්ගේ නාට්‍යවල තියෙන ඛේදජනක ලක්ෂණ. මම ඔයාලට කලින් highlight කරලා පෙන්නුවා. ෂේක්ස්පියර්ගේ සුඛාන්ත නාට්‍යවල ලක්ෂණ කීපයක්. හරි? එතකොට ඒ වගේම පුතේ ෂේක්ස්පියර්ගේ ඛේදජනක නාට්‍යවල ලක්ෂණ හරියට විභාගෙට ඔක අහනවා. හරි ඛේදජනක සංකල්පය පිළිබඳ පළමු වරට